නමෝ බුද්ධාය. සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන රූපවාහිනී මාධ්‍ය කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ හැමදෙනාටම. අදත් ආරම්භ කරන්නේ අපි ශ්‍රද්ධා තක්සලා වෙතින් වෙනද වගේම ලංකාවේ මේ අධ්‍යාපන ලබන දරුවන්ට තමයි අපි කතා කරන්නේ. ඉතින් මේ කතා කරන වටපිටාවන් ටිකක් කලබලකාරී. මොකද මේ කොරෝනා වෛරසය පිළිබඳව මේ කාලේ ගොඩක් කතා කරනවා. ලෝක රටවල් 113ක විතර ඒ තත්ත්වය පැතිරලා ගිහිලා තියෙනවා. කොහොමවත් අපි ප්‍රාර්ථනා කරන්නේ ලංකාවේ මේ විද්දී ආසාද්‍ය හමු වෙලා තියෙනවා. අපේ රට සුරකේවා කියනව ප්‍රාර්ථනාවත් එක්ක තමයි අද ශ්‍රද්ධා තක්සලාව අපි ආරම්භ කරන්නේ. මොකද මේ රටේ විපතක් තියෙද්දි රටේ බයක් තියෙද්දි ගොඩක් වෙලාවට මේ අධ්‍යාපනයේ ලබන දරුවන්ට පවායි බය දැනෙනවා. ඒ නිසා හැම බියක් අපේ රටට නොදැනේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් තමයි අද ශ්‍රද්ධා තක්සලාව ආරම්භ කරන්නේ. ඉතින් මේ අපි ශ්‍රද්ධා තක්සලාවෙන් මේ අධ්‍යාපන ලබන දරුවෝ තමයි ගොඩක් දුරට අපේ ඉලක්කගත කණ්ඩායම වෙන්නේ. එතකොට මේ අධ්‍යාපනය කියන කාරණාව පිළිබඳව අපි කතා කරද්දී පාසල තමයි අපේ ජීවිතේ අධ්‍යාපනයේ තිබෙන ප්‍රබලතම ස්ථානය. දැන් අපි ගත්තට පස්සේදී මේ අපි හැමෝගෙම ජීවිතවල මතකම හිටින කාල සීමාව සහ අපි ගොඩක්ම කැමතිම කාල සීමාව විදිහට ජීවිතයේ සුන්දරතම කාල සීමාව විදිහට හඳුන්වන්නේ අපි මතක් කරලා දෙන්න කැමති අපි පාසල් කාලේ. ඉතින් මේ පාසල් කාලේට යද්දී අපි බොහොම කැමති අදට අපි පවා රූපවාහිනී නරඹන ඔබ පවා ඒ කාලෙට යන්න ආයෙත් කැමතියි. එතකොට ඒ තමයි මේ අපේ පාසල් කාලේ තිබෙන අපේ ජීවිතේට ලැබෙන දේවල් එක්ක අපේ ජීවිතය පොහොසත් කරගන්න කාරණාවන් එක්ක අපි ඒ කාලයට යන්න කැමැත්තක් දක්වන්නේ. ඉතින් අද අපේ මේ ශ්‍රද්ධා තක්සලාව තුළ කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණාව තමයි මේ යහපත් පුරවැසියෙක් බිහි කරන්න. යහපත් පුරවැසියෙක් බිහි කරන්න පාසල් අධ්‍යාපනය තුළ ගුණධර්ම ගැන්වීම එහෙම නැත්නම් මේ ගුණධර්ම දියුණු කර ගැනීම ඒ කටයුත්තට දක්වන උණු දායකත්වය මේකේ තිබෙනා වූ වැදගත්කම මේක තමයි අද දවසේ අපේ ශ්‍රද්ධා තක්සලාවේ මාතෘකාව විදිහට අපි තෝරගන්න. ඉතින් ඔබ පූර්ව ප්‍රචාරක පටත් එක්ක දකින්නට ඇති අපේ මේ වැඩසටහන පිළිබඳව අපි කතා කරන්නේ මොන වගේ කාරණාවක්ද කියනදී. එතකොට මේ අපි දැන් අද මේ වර්තමාන සමාජය ගත්තට පස්සේදී අපි අහන දේවල් අපිට ඇහෙන දේවල් ගත්තට පස්සේදී මේ ටිකක් අපි කලබල වෙනවා. ලංකාවේ පාසල් අධ්‍යාපනයෙන් ගිහිල්ලා උසස් අධ්‍යාපන ලබන දරුවෝ අද සමහර විට කරන දේවල් තමන්ගේ සහෝදර පිරිස එක්කලා සිදු කරන විවිධ අපි සමාජයේ අහන්න දකින්න අකමැති දේවල් වලට යොමු වෙන අවස්ථාවන් තියෙනවා. සහ මේ තමන්ගේ සහෝදර පිරිස එක්ක කටයුතු කරද්දී කොහොමද කටයුතු කරන්නේ? ඒ දේවල් එක්ක අපිට සමහරවිට බියක් ඇති වෙනවා. මේ අපේ රටේ අධ්‍යාපනයෙන් එළියට එන දරුවා මේ යහපත් පුරවැසියෙක් බවට පත් වෙන්න මේ අධ්‍යාපනය තුළ ක්‍රමවේද සකස් වෙලා නැද්ද? ඔය වගේ බයක් ඇති වෙනවා සහ මේ ඒ ගැන අපිට සැකයක් ඇති වෙනවා. මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ ගැන අපි සමාජය තුළ බොහෝ දේවල් කතා වෙන කාල සීමාවක තමයි අද අපේ ශ්‍රද්ධා තක්සලාවේ මේ මාතෘකාවත් තෝරගන්නේ. ඉතින් අපි ඒ ගැන කතා කරන්න අද දවසේ ශ්‍රද්ධා තක්සලාව වෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනී මැදිරියට ආරාධනා කළේ ඔබ දන්නවා මේ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය. ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ වෙනසක් ඇති කරපු සහ මේ බොහෝ දෙනෙක් තමන්ගේ දරුවා ඇතුළත් කරගන්න කැමැත්තක් දක්වන පාසලක් මහමෙවුනාව බෞද්ධ විද්‍යාලය. මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමන් GRCK ගම්ලත් මහත්මයා තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. තෙරුවන් සරණයි. නවෝදය. ඉතින් මේ සර්ත් එක තමයි අපි අද දවසේදී කතා බහ සිද්ධ කරන්නේ. එතකොට සර් මට හිතෙනවා අපි මේ ප්‍රවේශයක් ගත්තොත් හොඳයි. අද දවසේ අපි මේ වැඩසටහනට මේ දැන් අපි අර කතා කරපු දේත් එක්ක දැන් මේ යහපත් පුරවැසියෙක් බිහි කරන්න. ඇත්තටම මේ කාරණාව ගැන අපි ප්‍රවේශයක් ලබා ගමු. පාසල් අධ්‍යාපනය තුළ ගුණධර්ම සාරධර්ම මේ දේවල් දියුණු කරගැනීමේ වැදගත්කම. අපි එතනින් පොඩ ප්‍රවේශයක් ලබා ගැනීම. ලක්ෂාන් මේ දැන් අපේ රටේ අධ්‍යාපනය තුළ දැන් ලක්ෂාන් කියවාගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ විතර ගත්තාම වේද උසස් අධ්‍යාපන ආයතන තුළ අද ඇති වෙලා තියෙන තත්ත්වයන් පාසල් තුළ ඇති වෙලා තියෙන තත්ත්වයන් දිහා අපිට සැලකිලට ගත්තට පස්සේ අපිට තේරෙන කාරණාවක් තමයි දැන් කෙනෙක් දැනුමින් දියුණු වුණාට එයාට දෙයක් එයා ගුණවත් වෙන්නේ නැහැ. එයා ගුණයක් ඇති කරගත්තොත් එයා තුළ ඒක තමයි යාව දියුණු කිරීමක් කරන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ දැන් ගුණයක් තුලින් වැඩෙන්නේ ගුණයක්මයි. දැන් කෙනෙක්ගේ අපි හිතමුකෝ යකඩ කෑල්ලක් කියලා. ඔය යකඩ කෑල්ලට ලක්ෂාන් මේ මලකඩයක් ආවොත් එහෙම ඒ මලකඩේ විසින් යකඩ කෑල්ල විනාශ කරලා දානවා. යකඩ කෑල්ල ආයේ අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් තත්ත්වයටපත් කරන්නේ නැහැ. ඒතර පුජ්‍යලයක් තුළට නුගුණයක් ආවොත් එහෙම ඒ පුජ්‍යලයා ඒ නුගුණය විසින් විනාශ කරනවා මිසක් එයාව ආයේ ගුණවත් කරන්න ගන්න උත්සාහයක් නැහැ. ඒකකින් අදහස් කරන්නේ නුගුණයක් තුලින් වැඩෙන්නේ නුගුණයක්. ගුණයක් තුලින් වැඩෙන්නේ ගුණයක්. ඒතර පුජ්‍යලයක් දැනුමෙන් විතරක් දිනු වෙලා කියන එක සාර්ථක ජීවිතයක් ගත කරන්න
සමබර පෞරුෂයකින් අපි පුජ්‍යලෙක් සමාජගත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අපිට. ඔව් ඒ කියන්නේ තමන්ගේ දැන් තියෙන දැනුමත් එක්කලා ඇවිල්ලා තියෙන තමන්ට ලැබිලා තියෙන මේ ඩිග්‍රී ප්‍රමාණය එහෙම නැත්නම් උපාධි ප්‍රමාණයෙන් අපිට මනින්න බෑ කියන එක මනින්න බෑ. උපාධි ප්‍රමාණයෙන් අපිට මනින්න බෑ. හේතුව මොකද? ඉගෙනගත්තු අය ලෝකේ ඕන තරම් ඉන්නවා. මහාචාර්යවරු ඉන්න පුළුවන්, ආචාර්යවරු ඉන්න පුළුවන්, වෛද්‍යවරු ඉන්න පුළුවන්, විවිධ වෘත්තීන් වල ඉන්න පුළුවන්, ගුරුවරු ඉන්න පුළුවන්. ඒ හැමෝම දිහා බැලුවහම අපිට කියන්නේ එයා විශේෂ දැනුමෙන් සන්නද්ධ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ගුණයක් එක්ක මේක දැනුම දියුණු කරගත්තේ නැත්නම්, ගුණයක් එකතු කරගත්තේ නැත්නම් අර යකඩ කෑල්ල මලකඩ කාලා යනවා වගේ එයා විසින්ම එයා විනාශ කළා දානවා. ඒතොර එහෙම සමාජයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා දැන්. ඒ නිර්මාණය වෙලා තියෙන ප්‍රධානම කාරණාව තමයි අර නුගුණයන් කියන එක සමාජගත වෙලා තියෙන එක. ඒකවල ඒකෙන් අපිට සාරධර්ම පිරිපුණු සමාජයක් නිර්මාණය කරගන්න බැරි තත්වයකට අද සමාජයපත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අර විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළට යන්නේ අපි අපේ රටේ අධ්‍යාපනයේ ඉහළම අධ්‍යාපනික ආයතනයක් වශයෙන් අපි සලකනවා විශ්වවිද්‍යාලය කියන එක. කැම්පස් යනවා කියන එක සිහිනයක් ළමයි තුළ තියෙනවා. දැන් උසස් පෙළ පන්තියට ඇතුළත් වෙච්ච ඕනම ළමයෙකුට ගුරුවරයෙක් කියන්නේ කැම්පස් යන්න කියලා. හැබැයි පාසලෙන් ගොඩක් වෙලාවට කියන්නේ දරුවන්ට කියන එකම ඉලක්කය තමයි මේ කොමාරි කැම්පස් එකට යන්න ඕනේ. කොමාරි සරසවි අධ්‍යාපනය ලබන්න ඕනේ කියන එක. නමුත් එතෙන්ට එයා අධ්‍යාපනික වශයෙන් ගියාට එයා ගුණවත් වෙලා එතෙන්ට ගියේ නැති වුණාම තමයි ඔය අර ප්‍රශ්නේ එන්නේ. ඒ නිසා තමයි අර පිරිපුන් සාරධර්ම වලින් යුක්ත සමාජයක් අපිට නිර්මාණය කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන් මම දකින්නේ අර මේ නුගුණයන් සමාජගත වෙලා නුගුණයන් තමන්ගේ ජීවිතවලට එකතු කරගත්තට පස්සේ ඔය කියන මේ සමබර පෞරුෂයකින් හැබි මේ ලස්සන පුරවැසියෙක් ගුණධර්ම වලින් පිරිච්ච පුරවැසියෙක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ලක්ෂණ. ඔව් දැන් අපි අර මේ මුලින් මතක් කරපු කාරණාව තමයි දැන් මේ දවස්වල දැන් අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ යම්කිසි ගැටලුවක් ගැන කතා කරනවා. ඒ තමයි මේ දරුවන්ට දැන් මේ යම්කිසි විදිහකින් ඒ පවතින තත්වයට හුරු කිරීම උදෙසා යම්කිසි වැඩපිළිවෙලක් තියෙනවා. කියන්නේ මේ සාමාන්‍යයෙන් සරසවිය තුළ තියෙනවා. ඒක මේ අධ්‍යාපනික වශයෙන් ලබා දෙන එකක්. නමුත් අර උපසංස්කෘතියක් එක්ක නිර්මාණය වෙච්ච දෙයක් තියෙනවා. දැන් මේක මේ අද කියන නෙමෙයි කාලයක් තිස්සේ පවතින දෙයක්. ඒ තුලින් දැන් ගොඩක් මේ කියන්නේ මේක මේ දරුවන්ගේ ජීවිතයට මේ අනතුරක් වෙන තරමටම මාරාන්තික අනතුරක් වෙන තරමටම සිදුවීමක් පහුගිය දවස්වල අපිට අහන්න ලැබුණා. ඒතකොට ඒ වගේ දේවල් වලට පෙරමෙන්න පවා මේ Tamanගේ සහෝදරයෙක් මේ කියන හැඟීම් පවා අද නැති වෙලා තියෙනවා. මේ දැන් මේ අපි අර කිව්වා වගේ දැන් මේ යන්නේ උපාධියක් ගන්නනේ. ඒ යන ගමනේ මේ පිරෙන්නේ මොන පැත්තද මේ කියලා. එතෙන්ද ඒක තමයි කියන්නේ දැනුමෙන් සන්නද්ධ වෙලා ගිහිල්ලා එයා නිකන් අර එක පැත්තක පිරිච්ච ගතියක් තමයි තියෙන්නේ. එයා දැනුමෙන් ගිහින් තියෙනවා. එයා හැමකට කුසලතාව වලින් දියුණු වෙලා තියෙනවා. හැබැයි ආකල්ප වලින් එයා දියුණු වෙච්ච ස්වරූපයක් අපි දකින්නේ නැහැ. ඒ ආකල්ප වලින් දියුණු නොවීමම තමයි මේක තියෙන්නේ. දැන් අන්‍යයන්ගේ අදහසක් පිළිගන්න කැමති නැති වෙනකොට එතන තියෙන සාධාරණත්වය කෙරෙහි එයා ළඟ ඒ ගුණධර්මය ළඟ නැති වෙනකොට එයා තුලින් ඒ සාරධර්මය නැති පිරිහෙනකොට එයාගෙන් අපිට හොඳ දෙයක් අපිට අපේක්ෂා කරන්න බෑ. දැන් වෛද්‍යවරයෙක් හෝ වේවා ඉංජිනේරුවෙක් හෝ වේවා ඔහු ඉගෙනගෙන තියෙනවා නම් ඒ අදාළ වෘත්තීය පිළිබඳව ඒක ප්‍රශ්නයක් නෑ. එයාට ඒ හැකියාව තියෙන්න පුළුවන්. හැබැයි එයා ගුණවත් කෙනෙක් නොවුනොත් එහෙම අපිට අර මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගුණවත් කෙනාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනුමින් ලබාගත්තු කෙනාට වැඩි යමක් සමාජයට බලාපොරොත්තු වීමක් සිද්ධ වෙනවා. මේකට ප්‍රධාන වශයෙන් මම දකින්නේ ලක්ෂණ මේ දැන් ඔය පිරිහුණු සමාජයක් අපිට නිර්මාණය වෙමින් එන්නේ මේ ඉස්සරහට. දැන් ලාංකික සමාජය තුළ වුණත් පාසල් පද්ධතිය තුළ වුණත් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ වුණත් සමස්ත රට තුළ වුණත් අපිට අපි දකින්න ලැබෙනවා මේ පිරිහුණු සමාජ ක්‍රමයක්. ඒකට ප්‍රධාන වශයෙන් මම එක කාරණාවක් විදිහට දකින්නේ අපේ පැවතිච්ච මේ අපේ තිබිච්ච හොඳ පෞල් ආර්ථික රටාව බිඳ වැටෙන ස්වරූපයක් අපි දකින්න ලැබුණා. ඒ කියන්නේ රැකියා ඉලක්ක කරගත්තු අධ්‍යාපනයක් ඒක තුළ තිබුණා. ඒ කියන්නේ රැකියාවක් කියලා දාස්කේ අම්මා තාත්තා ගියා රැකියාවට. එතකොට එයා දරුවා ගෙදර ඉන්නේ. ඒතර වැඩකාරයෙක් එක්ක එයා ඉන්නවා. ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා සමහර විට ගෙදර ආවට පස්සේ 6ට හෝ 5ට හරි ගෙදරට ආවට පස්සේ අර කාර්යබහුල ස්වරූපෙත් එක්ක එයාට සිද්ධ වෙනවා මේ ගෙදර තියෙන දේවල් ටික අස්පස් කරන්න. වළම්පිඟන් ටික හොදලා දාන්න. අර දරුවා විසින් ගෙවල් හැඩි කරලා දාලා තිනවා සෙල්ලම් බඩු හැමතැනම දාලා තිනවා. ඒ වස් කර ගන්න ඕනේ. මෙයාගේ ඔළුවේ තියෙන්නේ මේක. ඒතර ඒ වෙනුවට එයාට කරදරයක් වෙනවා අර දරුවා. ඒ වෙලාවට එයා මොකද කරන්නේ අර එයාට එක්ක ජංගම දුරකථනයක් හෝ ඒවා එක්ක ටීවී එක දාලා දෙනවා කාටුන් එකක් පුතේ බලන්න කියලා හරි ඔය ෆෝන් එකක් දුන්නාට පස්සේ ළමයා නලව ගන්න පුළුවන් කියන ආකල්පය දැන් දෙමව්පියන්ට ගිහින් තියෙනවා. ඒකෙන් දකින්නේ අර පෞල් මේ ආර්ථික සමාජ ආර්ථික ක්‍රමයක් එක්ක පෞල් සංස්ථාව තුළ ශීඝ්‍ර බිඳ වැටීමක් සිද්ධ වෙනවා. ඒතර මේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ පුජ්‍යලගේ ස්වභාවය තමයි මුදල් පසුපස එලවගෙන යන්න කෙනෙක් බවට පත් වෙන්නේ.
ඒ කියන්නේ අපි හම්බ කරනවා සල්ලි හොයනවා සල්ලි හොයාගෙන ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ මේ මුදල් පසුපස එලවගෙන යනවා යා. ඒ කියන්නේ අපි සීමාවක් නැහැ අපි මේ කියන්නේ අපි අවශ්‍යතාවයන් සපුරා ගන්නවා. එතනින් එහාට තව අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේ මේ අපි ගොඩක් අභියෝගات එක්ක අපි මේ තරගයක තමයි මේ යන්නේ. තරගයක තමයි යන්නේ. එතකොට ඒ පවුලා ඒක බිඳ වැටීම තමයි අර සාරධර්ම අධ්‍යාපනයේ පවුලෙන් විය යුතු සාරධර්ම අධ්‍යාපන කොටස නැති වෙලා ගියා. ඔව්. ඒ කාර්යය දැන් සංනිවේදන මාධ්‍ය වලට පැවරිලා තියෙනවා. කියන්නේ දැන් වෙනදා ඇත්තටම දෙයක් සගියවත් එක්ක මතක් වුණේ දැන් අපි මේ ගෙදර පවුල ගත්තට පස්සේ ලොකු පවුලක් තිබුණානේ අපිට ඉස්සර. ඒ කියන්නේ මේ ආච්චි අම්මා සීයා නන්ද මාමා ඔය විදිහට ගත්තට පස්සේ ලොකු පවුලක් තිබුණා. එතකොට ඒ ලොකු පවුල අද පුංචි පවුලක් බවට පත් වෙලා. එතකොට මේ පවුලේ නැහැ මේ ආච්චි අම්මා සීයා නැහැ. ආච්චි අම්මගෙන් සීයාගෙන් මේ අර කතන්දරයක් අහලා ඒ වගේ ආදර්ශ ජීවිතයකට එකතු කරගන්න අද දරුවන්ට අවස්ථාවක් නැහැ. ඔව්. ඒ අවස්ථාව අහිමීම තමයි මේකට හේතු වෙන්නේ. දැන් එදා කතන්දරයක් දෙයක් අහගත්තු එක අද එයා කරන්නේ මේ ටීවී එක දිහා බලාගෙන ඉන්න එක. සමහරවිට ආච්චි අම්මා සීයා හද ගෙදර හිටියත් එයාලත් කරන්නේ මේ දරුවෝත් එකතු කරගෙන ටීවී බලන එක. එයාගේ තුල ඒතකොට ළමයා තුල කියවීමේ රුචිය අඩු වෙලා යනවා. පොත්පත් කියවන්න පෙළඹෙන්නේ නැහැ. ඒ වගේ එයාගේ නිර්මාණාත්මක චින්තනය කියන එක. නිර්මාණාත්මක චින්තනය කියන එක හරි වටිනවා යාට ළමයෙකුට. ඒතොර නිර්මාණාත්මක චින්තනය පව ඒ ළමයාගෙන් ගිලිහිලා යනවා. මොකද එයා හිතන පතන කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අර රාමුවක් තුල දිහා බලාගෙන හැදෙන්න උත්සාහ කරනවා. රොබෝරෙක් වගේ දරුවෙක් රොබෝරෙක් වගේ නිර්මාණය වෙන්න උත්සාහ කරනවා. ඒකට චින්තන ශක්තිය නිර්මාණාත්මක චින්තනය ගිලිහෙනකොට අපි ওই බලාපොරොත්තු වෙන සාරධර්ම පිරිපුණු සමාජයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකම දෙවෙනි කාරණාව වශයෙන් මම දකින්නේ දැන් ඔය සමාජයේ පිළිගත්තු සාරධර්ම වගා කරනවායි කියන පිළිගත් ආයතන තියෙනවා. ඒක එකක් තමයි පාසල. අනික තමයි පන්සල. එතකොට මේ පාසල සහ පන්සල ආශ්‍රිතව ඒ අදාළ කාර්යභාරය මේ වෙනකොට ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. ඒ ගිලිහි යාමත් එක්ක තමයි ප්‍රධාන වශයෙන් මේකෙදි මේ අපි දකින්නේ මේ සාරධර්ම පිරිහිච්චි ස්වරූපයන් දකින්න ලැබෙනවා. තව කාරණාවක් වශයෙන් දකින්න. ඒතර විවෘතාර්ථික ස්වභාවය ඔයනි කාරණා බහුල වශයෙන් නැවිලා මේ සමස්ත ආර්ථිකය සහ සමාජ ක්‍රමයේම බිඳ වැටීමක් තියෙනවා. ඒ බිඳ වැටීම තමයි මේ සාරධර්ම පිරිහීමේ සමාජයක් වශයෙන් අපිට මේ වර්තමානයේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලායි මම හිතන්නේ. ගොඩක් වෙලාවට ඒක නැවත සකසන තාක්කල් අපිට බලාපොරොත්තු වෙන්න බෑ අලුත් සමාජයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් කියලා. ඔව්. එතකොට මේ කාර්යවේදීස දැන් අපි මුලින් කතා කරා වගේ යහපත් පුරවැසියෙක් සමාජයට දායාද කරන්න. දැන් පාසල ගතට පස්සේදී වගේම සරසවිය මේ හැම එකකින්ම අධ්‍යාපනය ලැබලා අවසානයේ සමාජයට එන්න ඕනේ අපි මේ කියන නිෂ්පාදනයක් විදිහට මේ ක්‍රියාවලියේ අවසානට එන්න ඕනේ මේ යහපත් පුරවැසියෙක්නේ. ඒතකොට යහපත් පුරවැසියෙක් බිහි කරන්න අපි මුලින්ම ගත්තොත් මේ පාසලෙන් ගුණධර්ම සාරධර්ම දියුණු කිරීමේ වැදගත්කම ගැන වටින අපි කතා කරොත් ගොඩක් වටිනවා. මේ පාසල් අධ්‍යාපනය ලැබෙන කාල සීමාව තුළ උදේ 7:00 ඉඳන් හවස 1:00 වෙනකන් කාල සීමාව ඇතුලේ දරුවට මොන වගේ අධ්‍යාපන වටපිටාවක් නිර්මාණය කළ දෙන්න ඕනේද මේ ගුණධර්ම සාරධර්ම වලින් පරිපූර්ණ දරුවෙක් බවට පත් කරන්න? පළවෙනිම තමයි මම දකින්නේ ලක්ෂණ පළවෙනි කාරණාව තමයි මේ ඔතෙන්දී ගුණධර්ම දියුණු කරන්න ඕනේ කියන එක. දැන් ළමයා අපි හිතමුකෝ මේ අපිට මොනාරි වතුර වීදුරුවක් පිරලා තියෙනවා. ඒතර වතුර වීදුරුවේ වතුර පිරිලාමයි තියෙන්නේ. ඒතර අපිට ඒකට ආයි නැවත අපිට දාන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ නේ. ඒකට. ඒතර මේ දරුවගේ මනස ඒ කියන්නේ දරුවගේ කායික වශයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ ওই චිත්ත වේගික වශයෙන් වර්ධනය වෙලා තියෙන ඔය මනස තුලට ළමයාට දැන් පිරීලා තියෙන ඒවා. ඒ පිරීලා තියෙන්නේ ලක්ෂණ මේ විවිධ ඕන නැති දේවල් වල. ඒතර ගුරුවරයා හෝ වේවා, වැඩිහිටියා හෝ වේවා, විදුහල්පතිවරයෙක් හෝ වේවා, පාසල මගින් හෝ වේවා, ආගමික ආයතනයක් මගින් හෝ මේක කොච්චර පුරවන්න හැදුවත් නැවත මේකයි පුරවන්න පුළුවන් කමක් නැහැ. ඒක ඉතිරිලා යනවා. ඒ නිසා ළමයින්ට ගොඩක් වෙලාවට ඒක අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ. නැත්තේ ලක්ෂණ මේක හිස් කරන්න ඕනේ. මේ පිරීලා තියෙන එක හිස් කරන්න ඕනේ. එයාගේ පිරීලා තියෙන සමහර විට ඕන නැති සමාජයේ තියෙන යම් ටෙලිනාට්‍ය වලින් වෙන්න පුළුවන්, ෆෝන් එකේ තියෙන යම් ගේම් වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි තියෙන කයිකතන්දර වලින් වෙන්න පුළුවන්. ඊට පස්සේ මාධ්‍යයන් තුලින් ඇහෙන විවිධ ප්‍රවෘත්ති වලින්වත් පුළුවන්. සමහර ළමයා ඒ ප්‍රවෘත්තියක් තුලින් ළමයා අර ගුණවත් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ ඒ ප්‍රවෘත්තිය ඇහුවට. හැබැයි ප්‍රවෘත්තිය තුලින් ළමයා නුගුණයක් බවට පත් වෙනවා නම්, ඒ කියන්නේ ඒ ප්‍රවෘත්තිය අහලා ළමයා සීවිදී නසා ගන්න පෙළඹෙනවා නම්, එයා තුලින් ආයේ සාරධර්ම පිරිපුන් ළමෙක් අපිට හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. මොකද එතෙන්දි ලක්ෂණ අපිට දැන් ඒ ළමයා මේ ඒ ප්‍රවෘත්ති අහලා ගුණවත් වෙන්නේ නැහැ නේ ළමයා. එයා ඒකට පෙළඹෙනවා නම් ඒක සූස්තිය නේ. ඒ නිසා මං හිතන දේ තමයි අර ඉස්සරලා කරන්න ඕනේ ලක්ෂණ මෙන්න මේ ළමයිගේ මනස පිරීලා තියෙන මේ අනවශ්‍ය දේවල් ටික හිස් කරන්න ඕනේ. හිස් කරලා ඉවර වෙලා ආයි අපි හිමින් පුරවන්න ඕනේ. ඒකට හදාගත්තු වැඩ පිළිවෙලක් නම් ක්‍රියාත්මක කරන්න ඕනේ.
ඉතින් අපි වැඩපිළිවෙල ගැන කතා කරන්න සූදානම්. තවත් ගොඩක් දේවල් තියෙනවා මේ පාසල් අධ්‍යාපනයේ යහපත් ගුණධර්ම දරුවන්ට දායාද කරන්න ඒ කටයුත්තේදී මොන වගේ ක්‍රියාවලියක්ද සිදු කරන්න ඕනේ මොන වගේ වැඩපිළිවෙලක්ද සකස් වෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව ඉතින් අපි ඒක ගැන කතා කරමු මේ විරාමයෙන් පස්සේ. රැඳලා ඉන්න ශ්‍රද්ධා රූපවාහිනී කාලන මිතුරත් එක්කම. ව්‍යාමින් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ ශ්‍රද්ධා තක්සලාවත් එක්ක. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මේ පාසල් අධ්‍යාපනය ගැන. ගොඩක් දෙනා මේ දවස්වල මේ චෝදනා කරනවා අධ්‍යාපන ආයතනයන් වලට දැන් මේ අද පවතින රටාවත් එක්ක අපිට අහන්න දකින්න සිද්ධ වෙන කාරණාවන් එක අපි කලිනුත් කතා කරේ මේ සරසවියට චෝදනා කරනවා සමහර ලාවට මේ මොකක්ද මේ වෙන්නේ මේ සරසවිය ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ සහ මේ සරසවියෙන් එඩට එන්නේ මොන වගේ දරුවෙක්ද මේ කාරණාවන් ගැන කතා කරනවා. ඒතකොට මේ චෝදනා කර ඉඳලා මේ ප්‍රශ්නට අපිට උත්තරයක් හොයාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න ඕනේ වැඩපිළිවෙලක් සකස් කරන්න අපි යම් කිසි කතා බහක් ඇති කරන්න ඕනේ නේද? ඉතින් අපි ඒ වෙනුවෙන් තමයි අද දවසේදී ශ්‍රද්ධා තක්සලාවේ අවධානය යොමු කරන්නේ. ඒ තමයි මේ පාසල් අධ්‍යාපනයේ දරුවෙකුගේ ජීවිතේ හදාගන්න තියෙන හොඳම තැන. ඉතින් මේ පාසල් අධ්‍යාපනය තුළ යහපත් ගුණධර්ම, සාරධර්ම මේ දේවල් කොහොමද දරුවගේ ජීවිතයට එකතු කරලා දෙන්නේ? ඒ තුළ තියෙන වැදගත්කම් මොන වගේද? ඒක තමයි අද දවසේ අපි මේ කතා බහ යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීම වෙනුවෙන් තමයි මේ කාරණාවන් අපි කතා කරන්නේ. ඉතින් මේ වෙනුවෙන් අපි අද ශ්‍රද්ධා තක්සලාවට ආරාධනා කරගත්තේ අපි කතා බහ සිදු කරන්නේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමන් GRCK ගම්ලත් මහත්මයාත් එක්ක තමයි අපි කතා කරන්නේ. එතකොට මේ අපි ගොඩක් වෙලාවට මේ ගැන කතා කරද්දී පාසල් ගුරුවරුත් එක්ක මේ කාරණාව ගැන කතා කරද්දී වුන් කින්දේ තමයි මේ අපි කටයුතු කරන්න ලැබෙන්නේ පීරියඩ් එහෙම නැත්නම් කියන්නේ ගත්තොත් අපි කාලච්ඡේද විදිහට ගත්තොත් සමහර ලාවට දවසට එකයි. එහෙම නැත්නම් දෙකක් තමයි උපරිම. එතකොට මේ දවස් දෙකක් තියෙන මේ පීරියඩ් ගණන ඇතුලේ සතියකට ලැබෙන පීරියඩ් ගණන ඇතුලේ Tamanට කරන්න තියෙන මේ ලිපි ලේඛන කටයුතු බොහෝමයක් තියෙනවා. ඇගීම් නිපුණතා ඒ වගේම විෂය නිර්දේශ මේ ටික කවර් කරලා ඉද්දී අපිට දරුවෙක්ගේ යහපත් ගුණධර්ම සාරධර්ම ගැන හිතන්නත් වෙලාවක් නැහැ කියලා. මේකට අපිට මොකක්ද දෙන්න තියෙන උත්තරේ? ඒකට හොඳම දේ තමයි මම හිතන විදිහට මේ ගුරුවරයාට තියෙන්න ඕන හොඳ ජීවන දර්ශනය. ඒ කියන්නේ එයා හදාගත්තු එයා යන රටාවක් හදා ගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපිට මම සරලව කියන්නම්කෝ. දැන් ටීචර් පන්ති කාමරයට යනවා. ඔව්. එතකොට ළමයි සූදානම් වෙලා නැහැ. අපි හිතමුකෝ. හැබැයි ඒ ටීචර්ගේ ඒ එන්න ටීචර් ගැන සැලකිලිමත් වෙන්නේ නැත්තම්. ඔව්. ළමයි ඊළඟ දවස් සූදානම් වෙන්නෙත් නැහැ. පොට්ටි කරගෙනත් නැහැ. ඔව්. එතකොට ටීචර් තුල තියෙනවා නම් පන්තියට යනකොට ඇයි ළමයි පොට්ටි කරගෙන නැත්තේ? ඇයි ළමයි මේකට සූදානම් වෙන්නේ නැත්තේ? ඔයාලා ඉන්න ඕන කියන විමසිල්ල ළමයා ළඟ ටීචර් ළඟ තිබුණොත් එහෙම ළමයා ඊළඟ දවසේ යනකොට ටීචර් මේක අහනවනේ මම අද පොට්ටි කරගෙන එන්න ඕනේ පන්තියට මම පොට්ටි එක ලැහැත්ති කරගෙන තියාගෙන ඉන්න ඕනේ පොත බෑග් එකෙන් අරගෙන තියාගෙන ඉන්න ඕනේ පොත පෙරලගෙන තියාගෙන ඉන්න ඕනේ ඒක ටීචර් ඔන්න ඔතෙන්දී එතකොට ඒක මේ ගහලා බැලලා කරන්න පුළුවන් වැඩද ඒ කියන්නේ දඩුවම් කරලා මේක දඩුවම් කරන්න ඕනේ නැහැ ටීචර් තුලම ටීචර් ළඟ ඇති කරගන්න හොඳ ජීවන දර්ශනයක් එතකොට ඊළඟ ස්ටෙප් එකට යමු අපිට ඊට පස්සේ ටීචර් ඊට පස්සේ අපි තුමු ටීචර් ළමයින්ට නම බුද්ධාය හරි ආයිබෝවන් හරි කියනවා නම් එතකොට ළමයි සියලු දෙනා නැගිටලාද ඉන්නේ අපි දකින්නනේ පාසල් තුල ගොඩක් වෙලාවට එතකොට ඒ ළමයි ටික ඔක්කොම නැගිටලා නැත්නම් අයි පුතා ඔයා නැගිටලා නැත්තේ ඊට පස්සේ ඔයා හරියට ඉන්න ඔයා හරියට වැඳ ගන්න ඔයා හරියට ආයිබෝවන් කියන්න කියන ටීචර් ඒ ලක්ෂණේ ටීචර් ළඟ ඒ ගුණය ටීචර් ප්‍රදර්ශනය කරනකොට ඒක වරක් දෙවරක් තුන්වරක් සතියක් දෙකක් මාසයක් ටීචර් කරාට පස්සේ ඊට පස්සේ ළමයා එතන හුරු වෙනවා. ඒක තුල නේද අර ළමයාගේ අර හික්මීම කියන ඊට පස්සේ ළමයා එකට අදාළ හැඩගැසීම කියන සාරධර්මයේ ළමයා තුල දියුණු වෙන්නේ එතකොට තමයි. ඊට පස්සේ දැන් අයිතුන ළමයි කියන්නේ ඊට පස්සේ පන්ති ඉගෙනීමේදී ගත්තාමත් එහෙමයි. ඊට පස්සේ කළු ලෑල්ල පාවිච්චි කරනකොටත් එහෙමයි. ඒතර ඒක තුල තියෙන ක්‍රමවේදයක්. ඒකට ටීචර් හදාගන්න ටීචර්ටම ආවේනික මොකද ජීවන දර්ශනයක්. ඒ දර්ශනය මේ ක්වොලිටි එකක් වෙන්න ඕනේ. ඒ ක්වොලිටි ජීවන දර්ශනයක් වුණොත් එහෙම අපි උදාහරණයක් විදිහට ගමු. දැන් අපි දකින පාසල් පද්ධතිය තුළ සමහර දැන් මම ඉස්කෝලේ යන කාලෙම ටීචර්ලා වාඩි වෙලා ඉගෙනුවා. ඔව්. වාඩිලා ඉගෙනුවට පස්සේ ළමයි ඔය තියෙන මල් පෝච්චියට වැහිලා හරි එක එක දේවල් කරා. ඒ ටීචර් පේන්නේ නැහැ නේද? ඔව්. ඒක වැරදි දේවල් කරා. හැබැයි ටීචර් අපි දන්නවා ටීචර් දැන් වාඩි වෙලා ඉන්නේ කියලා. ටීචර් වාඩිලා උගන්වන්නේ කියලා දන්නවා. ඒතර ටීචර් ළඟ හොඳ දියුණු දර්ශනයක් නැහැ කියන ආකල්පයේ ශිෂ්‍යයට ආවා. ඔව්. හැබැයි ටීචර් මෙහෙම හොයන කෙනෙක්, ටීචර් අපි ගැන විමසිලිමත් කෙනෙක්, අපේ ගැටලු ගැන කතා කරන කෙනෙක්, ඊට පස්සේ අපිට හොඳට උගන්වන කෙනෙක් කියන ආකල්පේ ළමයා ළඟට ආවට පස්සේ ළමයා ළඟට කිඳා පැත්තට පස්සේ ඒක අයින් කරන්න බෑ. අපි දකිනවා සමාජය තුළ අපිට ගත්තාම මෙන්න මේ විදිහට ගුරු වර්ග කිරීමකුත් කරනවා. ඒක උදාහරණයක් විදිහට ගත්තාට පස්සේ එක පන්ති කාමරයට ආපු ගුරුවරු ඊට දැන් යම් විදිහකට අපි දකිනවා මේ පන්ති කාමරයට ඇවිල්ලා පන්ති අතු ගාලා නැති වෙනකොට ඊට පස්සේ කරපැඩි මොන හරි දේවල් පිළිවෙල තියලා නැතිනකොට එයා පන්ති උගන්වන්න නැතුව යනවා. ඔව්.
යනවා. ගිහිල්ලා ඉන්න කාට හරි ගිහිල්ලා කම්ප්ලේන් එකක් කරනවා සෙක්ෂනල් හෙඩ් හොයවා විදුහල්පතිතුමාට හොයවා මට මේක කරන්න බෑ අන්න ළමයි අතු ගාලා නැහැ කියලා. ඔව්. එහෙම කණ්ඩායමක් අපි දකින්නවනේ. ඊට පස්සේ සමහර කොටසක් ඉන්නවා දැන් ප්‍රතිඵල ආවා. ප්‍රතිඵල ආවට පස්සේ ප්‍රතිඵල අසාර්ථකයි. ඒ ප්‍රතිඵල අසාර්ථක වෙන්න පැහැදිලි කිරීම කරන් යනවා. ඔව්. මෙහෙමනේ ඔයාලා මෙහෙම ඉදිරිය කරා මං එනකොට ඕන්න බෑන්ඩ් එකේ හිටිය ළමයි ටික ඒ හින්දා මට පාඩම උගන්වන්න බැරි වුණා මට නිවාඩු වුණා මට නිවාඩු ගන්න සිද්ධ වුණා මට අසනීප වුණා ඒ නිසා මට පාඩම උගන්වන්න බැරි වුණා ඒ වගේ විවිධ කරුණු කාරණා මෙයා කියන්න උත්සාහ කරනවා ඒක පැහැදිලි කරනවා ඔබතුමාට මේ කාරණා ගැන හොඳ අවබෝධයක් තියෙනවා මොකද කාලයක් තිස්සේ නෙමෙයි විද්‍යාපීඨ ආශ්‍රිතව ඔබතුමන් ගුරුවරුන්ට පුහුණු කිරීම සිදු කරපු නිසා ඒ කාරණාව ගැන හොඳ අවබෝධයක් තියෙනවා ඔව් මම මේ කියන්න උත්සාහ කරනවා එයා ජීවන දර්ශනයක් හදා ගන්න ඕනේ එයාටම ආවේනික එයාගේ තියෙන හැකියාවට ගුණ කරගත්තු ජීවන දර්ශනයක් හදා ගන්න ඕනේ හොඳ ආකෘතියක් හදා ගන්න ඕනේ ඒ ආකෘතිය තමයි ශිෂ්‍ය අනුකරණය කරන්න උත්සාහ කරන්නේ ඒක තුළ හොඳ සාරධර්ම පිරිපුන් ළමයෙක් අපිට හදා ගන්න පුළුවන් වෙනවා එතෙන්දි මම අර කියන්න උත්සාහ කරේ එතකොට අර හැම දෙයක් ගැනම හොයනකොට ටීචර් ඊට පස්සේ අරයා පැහැදිලි කිරීම කරගෙන යනකොට ඒ වර්ගයේ කොටස ගන්න සමහර ළමයිට ඉන්නවා ගුරුවරු ඉන්නවා ටීචර් පන්තියට යනකොට පිපෙනවා ළමයි හරි ආසයි ඒ ටීචර් ඉගෙන ගන්න සමහර අපේ ජීවිතේ වුණත් ඒ වගේ චරිත අපිට මතකයි එන්නේ ගුරුවරු ඒ වගේ මතකයි අපිට එක කාලච්ඡේදේ වුණක් කමන්නේ ගෙදර ඉන්න බෑ අම්මේ ගෙදර ඉන්න බෑ අප්පච්චි කියලා ළමයි ගෙදරින් කියනවා අයි අහවල් ටීචර්ගේ පන්තිය තියෙනවා මට ඉතින් ඒ විෂයට ආදරේ ඒ විෂයට කැමති අන්න බලන්න එතකොට මං කිව්වේ ඒකයි ඒ අනුප්‍රාණික ගුරුවරයා ඒ හැකියාවෙන් පිරිපුන් ගුරුවරයා ඒ ළමයා ආස කරන ඉගෙනුමකට ළමයා යොමු වෙලා තියෙන්නේ. ඒ ළමයා තුළ ඉබේ අර සාරධර්ම ටික ගොඩ නැගෙනවා. ඔව් මට මතකයි මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍යත් එක්ක හොමාරුණා එක්තරා වීඩියෝ පටයක් මේ ඒ ගුරුවරයා බොහොම ආකර්ෂණීය විදිහට තමන්ගේ දරුවන්ට පාඩම කියලා දෙනවා. මට තියෙන සර්ච් එක දකින්න ඇති. ඒ කියන්නේ මේ සමහරලාට මේ කවියක් විදිහට තමයි සින්දුවක් විදිහට තමයි මේ විෂය කරුණු කටපාඩම් කරවන්නේ. ඒක මේ කටපාඩම් කරවීම කිව්වත් දැන් අර සමහර න්‍යායාත්මක කාරණාවල් දෙන කටපාඩම් කරන්නම අවශ්‍ය දේවල්. එතකොට මේ ක්‍රමවේදයක් කියන්නේ වෙනස් විදිහක් හොයාගෙන තියෙනවා ඒ ගුරුවරයා ළමයින්ට ආකර්ෂණීය විදිහට පාඩම උගන්වනවා. ඒක තමයි ළමයි අර සිජ්ජන්නා විදිහට ළමයට මේ පාඩම ආදරය කරාට පස්සේ ටීචර්ට ඉස්සත ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ලොකු සම්බන්ධයක් ගොඩ නැගෙනවා. ඒ තුල අපිට යහපත් සාරධර්ම ආකල්ප කෙනෙක් ගොඩ ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම අර කිව්වේ ශිෂ්‍ය ගුරුවරයා තුල ඇති කරගන්න පුළුවන් නම් හොඳ ජීවන දර්ශනයක්. එයා තුල හොඳ ජීවන දර්ශනයක් යාට තියෙනවා නම් මම මේ විදිහේ ආකෘතියමක යුක්ත ගුරුවරයෙක් බවට පත් වෙනවා කියලා ඉබේ සාරධර්ම ළමයා ළඟට යනවා. ඒ අරයා පිළිවෙලටනේ වැඩකට ඒ කරගෙන යන්නේ. ඒ විතරක්ම නෙවෙයි. ඒ යහපත් ආකල්ප තියෙනවනේ එයා ළඟ. මේ පිළිවෙලට වැඩක් කරනවා කියන එක එයා ළඟ තියෙනවා. ඒතකොට ළමයාත් පිළිවෙලට වැඩක් කරගෙන යනවා. ඒ නිසා මේක අර අමුතුවෙන් ලැහැත් වෙන්න ඕන කාරණාවක් නෙවෙයි. ඒ කියන්නේ ගුරුවරයෙක්ගේ චරිතය තුළ ඔය කියන ලක්ෂණ ටික අපි ඉදිරිපත් වෙනවා. ඒතකොට එයාට ඔය කියන ලියකියවිලි පුරවන්න නිපුණතාවලට යනවා කියන එක වෙනම කාරණාවක්. ඒකත් වගකීම් කොටසක් තමයි. ඒකගේ රැකියාවනේ. ඉතින් මම දකින දේ තමයි අර මොඩල් එක හදාගත්තා නම් ළමයෙක් තමන් ඉස්සරහට එනකොට ඒ ළමයා ෂර්ට් එකේ බොත්තම දාගෙන නැත්තම් ඊට පස්සේ යාගෙන් අහනවා නම් ෂර්ට් එකේ බොත්තම දාගෙන නැත්තේ ඇයි කියලා ඒක වරක් දෙවරක් තුන් වරක් හතර වරක් අහනකොට ඒ ළමයා තමන් අඬ ගහලා කියන පණිවිඩේ ආපු සෙනින් බොත්තම දාගෙන තමයි එන්නේ. ඕක නෙවෙයිද සාර ධර්ම කියන්නේ. ඕක නෙවෙයිද ගුණ ධර්ම කියලා කියන්නේ. ඒකයි. ඒතකොට ඒක ඒ වැරද්ද සමාජයේ කොතනක හරි කරන්න ගියත් මතක් වෙනවා මේ සර් මේ මිස් මට මේ කිව්වේ මේ කාරණාව නේද කියලා. තමයි කියලා. එතකොට මේ ඒකත් එක්ක සර් මට දැන් අර මේ වෙද්දි වර්තමානයේ අද අපි දකිනවා මේ විවිධ කාරණාවන් එක්ක චක්‍රලේඛ නිකුත් කරනවා දරුවන්ගේ විනය පවත්වාගෙන යන මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා අද අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන බලධාරීන් චක්‍රලේඛ නිකුත් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ චක්‍රලේඛනයකින් නීති රෙගුලාසිත් එක්ක මේ දේ කරන්න පුළුවන් දරුවෙගේ විනය හදන්න. ඔව් ඒක නම් අමාරුයි කරන්න. ඒකට ප්‍රධාන වශයෙන් තියෙන අපි නීතිමය වශයෙන් ඒ වගේ චක්‍රලේඛ නිකුත් කරලා යම් විදිහකට බලපෑම් දේවල් ඒව රාමු තුල කටයුතු කරාට මම දකින්නේ ওই චක්‍රලේඛ තුලින් ඒ දේවල් කරන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. හැබැයි අර නීතිමය වශයෙන් යම් විදිහකට බලපෑමක් කළේවා අවලංගු කිරීම කරන්න පුළුවන්. දැන් ජංගම දුරකථන භාවිතය තහනම් කිරීම වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඒවා නිතරම කරගන්න බැයි නම්. හැබැයි ඒක අපිට කරන්න පුළුවන් ලක්ෂාන් පාසල් පද්ධතිය තුලින්ම අපිට කරගෙන ආවොත් එහෙම ගොඩක් වෙලාවට අපිට ඒ අධ්‍යාපනය තුලම අපිට ඒවා අයින් කරගෙනම එන්න පුළුවන්කමක් හැකියාවක් අපිට ඇති කරගන්න පුළුවන් වුණොත් නම් වඩා සාර්ථකයි කියලා මම හිතන්නේ. මොකද අර එවැනි දේවල් තුලම අපිට ඒක කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දැන් තව කාරණාවක් තමයි මෙතනදී සඳහන් කරන්න ඕනේ. දැන් ගුරුවරුන්ට දඬුවම් කිරීමේ සීමාවන් යම් විදිහකට මානව හිමිකම් වගේ දේවල් උස්සන්න වීම තුල නේ ඒ වගේ දේවල් තුල ඒවා දැන් අර අයින් වෙවි යනවා. ඒ නිසා ගුරුවරු සමාජ කරන්න බයතාවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේ දේවල් ඇතිවීම නැතත් සමහර විට ඔය කියන සමාජ අපචාරයන් වැරදි ක්‍රියාවන් වලට පෙළඹෙන ස්වරූපයක් දකින්න ලැබෙනවා අපිට.
නමුත් එතෙන්දී මම දකින්නේ ගොඩක් වෙලාවට ලක්ෂාන් මේ අපි ආකෘතියක් වශයෙන් මම හරි ගොඩක් වෙලාවට කියන්නේ ඒකයි ගුරුවරයා ගුරුවරයෙක්ගේ ලක්ෂණ ටික එකතු කරගත්තොත් එයා ගුණධර්ම ටික එකතු කරගත්තොත් හොඳ ශිෂ්‍යෙක් අපිට නිර්මාණය කරන්න පුළුවන් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. එතකොට සාරධර්ම පිරිපුන් සමාජයක් අපිට හදන්න පුළුවන්. තව කාරණාවක් මම මේකෙදි කියන්න ඕනේ. අපි යම් විදිහකට දැන් අපි හිතනවානේ මේ ළමයෙක් තුළ ඔය කියන හැදියාවන්ම විතරක්ම කියලා මේ සාරධර්ම කියන එක. ඒ ළමයා පිළිවෙලට අඳින පළඳින එක පවා. ඒ කියන්නේ එයාගේ ගමන බිමන පවා මේ සාරධර්ම කියන කොටේ තියෙනවා. ඒ කියන්නේ සංවේදීකමත් සාරධර්මයි. ඒ කියන්නේ අන්‍යයන්ගේ අදහස් වලට ගරු කරන එක ඊට පස්සේ එයාගේ ඔය කරුණාව දයාව මෛත්‍රිය කියන දේවල් ඒවා සාරධර්ම තමයි. ඒවා සාරධර්ම තමයි. මේකම යන තව කාරණාවක් තමයි සදාචාරය කියන වචනේ. ඒතර සදාචාරය කියන එක තුළ කියන එකේ පදනම තමයි සාරධර්ම කියලා අපි කතා කරන්නේ. සදාචාරවත් කියන එක තුළ දැන් අපි ගමුකෝ සොරකම් කරන එක නරක දෙයක් කියලා. ඒක සොරකම් කරන එක සුදුසු නැති දෙයක් කියලා අපි කිව්වට පස්සේ ඒක තුළ සාරධර්ම තියෙනවා ගොඩක්. ඒක තුළ සාරධර්ම තුන. ඒක නරක ක්‍රියාවක් සිද්ධ කරන එක අපි නොගැලපෙන දෙයක් විදිහට සලකන්නේ. එතකොට අනේ ඒ නිසා මං හිතන විදිහට මේ අපිට පුළුවන් මේ ළමයි සමාජය හදාගන්න පුළුවන් හොඳ ගුණවත් සමාජයක් හදාගන්න පුළුවන්. එතෙන්දී ගුරුවරයාගේ කාර්යභාරයත් ඉතාමත් විශාලයි කියලා මම හිතන්නේ මේ ගුරුවරයා අරගේ නොසැලකිලි කම් මතම සමහර විට සාරධර්ම පිරීලා තියෙන පුළුවන්. අපි දැන් යම්කිසි වැඩක් පටන් ගත්ත කියන්නේ ක්‍රීඩා උත්සවයක් කරා. ඒතකොට ක්‍රීඩා උත්සවයේ ඔන්න බඩු ටික එකතු කරගන්නවා. පෙර සූදානමක් අපි තියෙනවානේ. ඒකට අදාළ බඩු එකතු කරගන්නවා, උත්සවේ පවත්වනවා. උත්සවේ පවත්වලා යම් විදිහකට ඒකේ ඊළඟ කැල්ල නැහැ. ඒ කියන්නේ තුන්වෙනි කැල්ල කියන කැල්ල නැති වෙලා යනවා. තුන්වෙනි කැල්ල කියලා මම අදහස් කරන්නේ ඊට පස්සේ බඩු ආපහු ඒ තැන් වලට යන්න එපා. බඩු බාර දෙන්න ඕනේ, කොඩි ටික ගලවන්න ඕනේ. ඒව එකක් නැහැනේ. ඔය තිබ්බ දන දාලා යනවා. ඒතර මේවා තුල තමයි අර සාරධර්ම නැති වෙලා නැත්තරම නැති වෙලා යන්නේ. ඊට පස්සේ ළමයි විවිධ වැරදි ක්‍රියාවලට පෙළඹෙන්න පුළුවන්. දේවල් වලට යොමු වෙන්න පුළුවන්. සහ ඒක තමයි ඒ පුරුදු තමයි අනාගතයේ තමන්ගේ ජීවිතය තුළ පවත්වාගෙන යන දරුවන් උත්සාහ කරන්නේ. එතකොට ඒ අර වැඩේ කෑලි තුනම ඉවර කරන්න ඕනේ. පෙර සූදානමයි වැඩෙයි ඒකේ පසු අවසන් කොටසේ ඒ කරුණු ටිකත් එයා අවසන් කරන්න ඕනේ. එහෙම වුණේ නැති වුණාන් පස්සේ තමයි ලක්ෂණ අර ඔය කියන ළමයි අර වැරදි ක්‍රියාවන් වලට පෙළඹෙන්නේ. ඒකෙන් ඉඩ තියෙනවනේ. ඉඩ තියෙනවනේ ගොඩක් වෙලාවට. දැන් අපි තුමු ඉස්කෝලේ උත්සවයක් පාසලක උත්සවයක් පවත්වනකොට යම් විදිහකට ළමයි කණ්ඩායමක් ඉන්නවා වෙන වැරදි කිරීම සඳහා සූදානම් වෙච්ච සෙට් එකක් ඉන්නවා. මොකද එදා දවසේ තමයි ඒක හදනවා කියලා විශ්වාස කරන පිරිසක් ඉන්නවනේ. අන්න හරි. එදා දවසේ තමයි එයාට ඒ සඳහා අපිට එයාලට කරගන්න පුළුවන් හොඳම එක විදිහට එයාලා දකින්නේ. ඒ නිසා එදා දවසේ එයාලා ඒ වැඩ ටික කරන්න උත්සාහ කරනවා පෙළඹෙන්න. ඊට පස්සේ මේ ඒක තමයි ඒටි අපි ඒවා ගැන ගුරුවරයාගේ ඒක රැක්සාවනේ. ඒක පාසලේ රැකියාව. ඒගොල්ලෝගේ කරන වෘත්තිමය වශයෙන් ඒගොල්ලෝ ඒකට අවධානයෙන් ඉන්න ඕනේ. ඒක නොසලකා හරින්න හොඳ නැහැ. වැරද්ද දුටු තැනට එයා නිවැරදි කරගන්න උත්සාහ කරනවා නම් අපිට පුළුවන් මේ ගුණවත් සමාජය නිර්මාණය කරන්න. ඒ නිසා මම දකින්න දේ තමයි ගුරුවරයාගේ පැත්තෙන් ගුරුවරයා හොඳ ආදර්ශමත් ආකෘතියක් වුණොත් හොඳ මොඩල් එකක් වුණොත් එයා අනුකරණය කරගෙන යනවා දරුවා. දවසක ඔය කියන මුල බීජයන් එයාට අපිට රෝපණය කරගන්න පුළුවන් නම් ළමයා තුළ ওই ගුණ වගාවන් ටික හිතව ගන්න පුළුවන් නම් කවදා හරි පැලවෙනවා. ඔව්. එතකොට මේ අපි බලාපොරොත්තු වෙන්නේ වෙනසක්නේ. ඒ වෙනසට යන්න මේ පවතින සිස්ටම් එකේ පවතින ක්‍රමවේදය තුළ ඇති වෙන්න ඕනේ වෙනස්කම් ගැන අපි කතා කරොත් මට ගොඩක් වටිනවා. එතකොට මේ එතෙන්දී අධ්‍යාපන ප්‍රතිපත්ති වල මොන වගේ වෙනසක්ද වෙන්න ඕනේ? අධ්‍යාපන ප්‍රතිපත්ති වශයෙන් මම ගත්තේ ඇත්තට ප්‍රතිපත්ති හොඳයි. දැන් අපේ රටේ අධ්‍යාපනය දැන් ගත්තාම ඈත අතීතයේ ඉඳලා කියන්නේ කන්නංගර ප්‍රතිපත්ති වල ඉඳන්ම ගත්තාම හොඳ අධ්‍යාපන ප්‍රතිපත්ති තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ලක්ෂාන් මේවා ක්‍රියාත්මක තලයට එනකොට අඩුපාඩුකම් සිද්ධ වෙනවා. ඒකට හේතුව වශයෙන් මම දකින්නේ නියාමනය වීමේ ගැටලු තියෙනවා සමහර විට. සහ මේ වර්තමාන නූතන සමාජය තුළ දකින්න ලැබෙන්නේ අර නිර්මාණාත්මක වශයෙන් පාසල් තුළ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා නම් විශේෂයෙන් ඒ දැන් අපි දැහරක් විදිහට ගමුකෝ වෙසක් පොසොන් ඒ කියන කාල සීමාව වෙනකොට හොඳ වැඩසටහනක් රට තුළ දානවා. හැබැයි ඒවා පාසල තුළ ක්‍රියාත්මක වීමේ තමයි අඩුපාඩු වශයෙන් දකින්නේ. අධ්‍යාපන ප්‍රතිපත්ති හොඳයි. ඒ ප්‍රතිපත්ති වල සාරධර්ම පිළිබඳව හොඳ වැඩසටහන් තියෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනකොට අපි අර අපේක්ෂිත ඉලක්කයන් කරා අරගෙන යන්නේ මේ නොහැකියාවක් පවතිනවා. ඒකට හේතුව තමයි පාසල් සමහර පාසල් වලට ඒවා කරගන්න බෑ. සමහර පාසල් වලට කරන්න පුළුවන්. කරන්න පුළුවන් පාසල් ඒවා කරගෙන යනවා.
එහෙම එකක් තියෙන ප්‍රතිපත්ති හොඳයි මේ ඒවා ක්‍රියාත්මක වීමේ තමයි මම දකින විදිහට එතකොට මේ ප්‍රතිපත්ති සකස් කිරීමේදී සාධකයන් අපි ගත්තම ලෝකයේ විවිධ අපි දකිනවා කියන්නේ විවිධ අර්ථකථනයන් තියෙනවා විවිධ සංකල්පයන් තියෙනවා මේ අධ්‍යාපනය පිළිබඳව කතා කරන දේව දරුවන් මේ ආකාරයෙන් වෙන්න ඕනේ. ඒ වගේ අර සංකල්ප ගැනත් අපි අර එතෙන්දි ගොඩක් වෙලාවට දැන් ඔය ප්‍රධාන වශයෙන් ලෝකයේ හදාගත්තු අධ්‍යාපන ප්‍රතිපත්ති දැන් උදාහරණයක් විදිහට දැන් එක වකවානුවක තිබ්බා ඔය ඩෙලෝ වාර්තාව. ඒ කියන්නේ ඒ ඩෙලෝ වාර්තාවේ තුල ප්‍රධාන ඕනෑම රටක අධ්‍යාපනයේ රැඳිලා තියෙන ස්තම්භ 4ක් ගැන කතා කරා. ප්‍රධාන ස්තම්භ 4ක් මත තමයි මේ අධ්‍යාපනය රැඳෙන්නේ කියලා ඒගොල්ලෝ කිව්වා. එකක් තමයි මේ දැනුම ගන්න ඉගෙන ගන්න ඕන කියන එක. ඒ කියන්නේ ළමයෙක් ඉගෙන ගන්න ඕන එක ස්තම්භයක්. ඒක දැනුම ගන්න ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ක්‍රියාවේ නිරත වෙන්න ඉගෙන ගන්න ඕන එයා. ඒ කියන්නේ එයා වැඩපොළ කරලා එයාට වැඩපොළ කිරීමේ හුරුවක් එයාට තියෙන්න ඕන පන්ති කාමරය තුල. ඊට පස්සේ අන්‍යයන් සමග ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ අනික් ළමයි එක කොහොමද ජීවත් වෙන්නේ? දැන් අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ ඔය දැන් මතුවලා තියෙන ඇතිවලා තියෙන ගැටලුව. ඒතර අන්‍යයන් සමග ජීවත් වීමේ හැකියාවක් ඒ ළමයා දියුණු කරගෙන නැහැනේ. පොතපතේ දැනුම විතරනේ අරගෙන තියෙන්නේ. වැදගත්ම කාරණාව තමයි දිවි පැවැත්ම සඳහා ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා එයා ඉගෙන ගන්න ඕන. මෙන්න මේ කියන මූලික ස්තම්භ 4ක් මත ඕනම රටක අධ්‍යාපනයක් සකසන්න ඕනේ කියන අදහසක තිබ්බ එක වකවානුවක. ඔය ඩෙලෝ වාර්තාවෙන් ඒක තමයි ඉදිරිපත් කිරීම කළේ. ඔව්. ඉතින් ඒ වගේ අර ඒ වගේ ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් මම කිව්වේ අර ප්‍රතිපත්ති මේ වශයෙන් තියෙනවා හොඳයි. නමුත් මේවා පාසල් තුල ක්‍රියාත්මක කිරීමේදී තමයි මූලික වශයෙන් ඇති වෙලා තියෙන හේතුව තමයි දැන් අපි හැමෝටම අර හැංගිල්ල දික් කර කර චෝදනා කර කර පාසල් හැමෝම එහෙමනේ දැන් විශ්වවිද්‍යාලයෙන් කියාවි පාසල් වලින් එන ළමයි හොඳ නෑ කියලා. විශ්වවිද්‍යාලයට චෝදනා කරනකොට. ඒතකොට ඒගොල්ලෝ කියයි අපිට දුන්නේ ඔයගොල්ලෝ උගන්නපු ළමයි ටික කියලා. අන්තිමට කොහෙන් ගියත් ඇඟිල්ල දික් කරන්නේ ගුරුවරයාට පාසලට. ඒක මට තේරෙන්නේ මේ කාටවත් ඇඟිල්ල දික් කරලා කාටවත් චෝදනා කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. Tamanගේ වගකීම Taman හරියට කරනවා නම් අපිට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කතා කරන්නේ අද දවසේදී මේ පාසල් අධ්‍යාපනයේ යහපත් පුරවැසියෙක් බිහි කරන්න කොහොමද සකස් වෙන්න ඕනේ කොහොමද දියුණු වෙන්න ඕනේ කියන කාරණාව පිළිබඳව අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. විරාමයෙන් අනතුරුව තව ඉස්සරහට අපි කතා කරමු මේ කාරණාවන් ගැන. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වන්නේ ශ්‍රද්ධා තක්සලාවත් එක්ක. ඉතින් ඔබ දන්නවත් දවසේ අපි කතා කරන්නේ පාසල් අධ්‍යාපනය පිළිබඳව. පාසල් අධ්‍යාපනයෙන් සමාජයට යන දරුවා යහපත් පුරවැසියෙක් බවට පත් කරන්න. ගුණධර්ම සාරධර්ම පෝෂණය කිරීමේ වැදගත්කම. මේක තමයි අපි අද මාතෘකාව. ඉතින් මේ කතා බහ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ජේ.ආර්.සී.කේ ගම්ලත් මහත්මයාත් එක්ක තමයි අද අපේ කතා බහ මේ විදිහට සිදු කරන්නේ. ඉතින් ගම්ලත් අපි මේ කතා කරන්නේ දැන් මේ පවතින ක්‍රමවේදයේ අපි අඩුපාඩු ගැන කතා කරා. එතකොට මේ වෙනස්කම් ගැන කතා කරගෙන යද්දී මට තේරෙන්නේ මේ පාසලේ දැන් අධ්‍යාපන කටයුතු වලින් පරිබාහිර ක්‍රියාකාරකම් වලට අවධානය යොමු කරන්න ඕනේ කියන දේ දැන් අපි මේ ගත්තට පස්සේදී ගොඩක් දුරට ලෝකේ පිළිගත් සහ ගොඩක් අගය කරපු අධ්‍යාපන ක්‍රමවේදයක් තියෙන රටක් විදිහට හඳුනා ගන්නවා මේ පිලිපීනය. පිලිපීනයේ අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දීලා ඒක ඒ ක්‍රමයට අනුගත වෙන්න. මොකද මේ පරිසරෙත් එක්ක දරුවා ගොඩක් ළඟින් කටයුතු කරන්න ওই විදිහට මේ පාසල් පරිබාහිර ක්‍රියා විෂය පරිබාහිර ක්‍රියාවලට යොමු කරන්න ඕන කියන කාරණාව ගැන ගොඩක් කතා කරනවානේ. ඒතකොට මට තේරෙන්නේ මේ ඒ වෙනුවෙන් කොහොමද අධ්‍යාපන ක්‍රමවේදය තුළ පාසල් අධ්‍යාපනය වෙනස් කරගන්න ඕනි කාරණාවන් මොනවද? ලක්ෂණ දැන් ලෝකේ අධ්‍යාපනයේ හතින් ගත්තාම මේ ලෝකේ දියුණුම වශයෙන් අපි දකින්න ලැබෙන හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ ෆින්ලන්තයේ කියන රටේ. ෆින්ලන්තයේ තමයි ෆින්ලන්තයේ ලෝකේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක් වශයෙන් සැලකනවා. ඒකට හේතුව තමයි අර පරිසරය ඇසුරෙන් ඒ ළමයින්ට හෝම්වර්ක් නැහැ. ඊට පස්සේ ඒ වගේ දේවල් ගොඩක් අඩුයි. පාසල තුලම ඉගෙනුම අධ්‍යක්ීම් ටික දෙන්න උත්සාහ කරපු රටක් ෆින්ලන්තය. ඊට අමතරව කැනඩා ඕස්ට්‍රේලියා වගේ රටවල්වලත් අධ්‍යාපනය හොඳ මට්ටම් වල තියෙනවා ගොඩක් වෙලාවට. දැන් මෙතෙන්දී ගත්තාම මේ අර පරිසරයේ ඇසුරෙන් තමයි ඒගොල්ලෝ උගන්වන්න උත්සාහ කිරීම කරන්නේ. එතෙන්දී අපිට පුළුවන් නම් අපිට ගොඩක් වෙලාවට අපිට කරන්න පුළුවන් නම් ලක්ෂාන් අර ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුමක් කරා යන්න. ඒ කියන්නේ පන්ති කාමරේ ඉගෙනුම ක්‍රියාවලිය ප්‍රායෝගික කරන්න පුළුවන් නම් තමයි යාගේ ඒ ළමයාට දැනෙන්නේ. අපිට උනත් සමහර දේවල් අපිට දැනෙලා තියෙනවා ලක්ෂාන් මේ සමහර දේ අදත් මට පාඩම් පුංචි කාලේ උගන්වපුවා ටීචර්ලාසලා මතකයි. ඒක හේතුව එයා පුළුවන් තරම් ප්‍රායෝගික කරපු තරමට තමයි අපි ළඟ රැඳෙන්නේ. අපි කියන්නේ මේක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ කියලා. ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඉතින් ඒකෙන්දී මම දකින දෙයක් තමයි ළමයෙක් තුළ සාරධර්ම දියුණු කරන්න පුළුවන් එක කාරණාවක් තමයි විෂය බාහිර ක්‍රියාකාරකම්. ඒ කියන්නේ විෂය මාලාව
එක්කම සම්බන්ධ වෙලා තමයි මේ විෂය බාහිර ක්‍රියාකාරකම් කියන එක තියෙන්නේ. විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන එක. ඒ සමගාමී ක්‍රියාකාරකම් ඇසුරෙන් අපිට හොඳට කරන්න පුළුවන් කියන එක. අපි ගොඩක් වෙලාවට අත්දැකීමෙන් ලැබපු එකක් ඒක. දැන් බාහිර ක්‍රියාකාරකම් කරන්න පෙළඹෙනකොට ඒක ප්‍රැක්ටිකලි කරන්න පෙළඹෙනකොට ළමයා තුල ගොඩාක් අපිට අර ගුණ වගාවන් දියුණු කරගන්න පුළුවන්. එතන තියෙන අනික් ළමයි එක්ක එකතු වෙන එක, සහෝදරත්වයෙන් ඒවා කටයුතු කරන එක, නායකයෙක් කියන දේවල් වලට ඇහුම්කන් දෙන එක, ඒ නායකයා සහ අනික් අය අනුගාමික ලක්ෂණ ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඒ ඔක්කොම දේවල් ළමයා ළඟ ඇති කරගන්න අපිට පුළුවන්කමක් ලැබෙනවා ලක්ෂණ මේ ඔය කියන මේ ප්‍රැක්ටිකලි ඒක කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් එතන. අනික ළමයෙක් ළඟ රැඳෙන්නේ පුළුවන් තරම් අර බාහිර කරන ලද අර ක්‍රියාකාරකම් ඇසුරෙන් කරන ඉගෙනුම තමයි. ඒක තුල අපිට පුළුවන් හොඳ සාරධර්ම දේවල් ටිකක් ගොඩනගන්න. මොකද ළමයා ආස කරන දෙයක් නේ. ළමයා ආස කරන දෙයක්. ඒ නිසා අපිට පුළුවන් පන්ති කාමරෙන් බැහැරට ගිහිල්ලා කරන්න පුළුවන් නම්. ඒක පන්ති කාමරේ තුල වුණත් ඒ ප්‍රායෝගික කරන්න පුළුවන් නම්. ජීවිතේට දැනෙනවා අනේ මට දැනෙනවා මේ ටීචර් උගන්වනවා කියලා. මට දැනෙනවා මං වෙනස් වෙලා එනවා කියලා. මේ ටීචර් මට ගොඩාක් ආදරෙන් කතා කරනවා කියලා ළමයාට හිතෙනවා. අන්න ඒ ආකල්පයේ ළමයා ළඟට ඇතුළට යනවා නම් කවදාවත් ළමයා ඔය කියන ගුරුවරයා බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන සාරධර්ම පිරපුණු ළමෙක් හැදෙනවා. මොකද එයා උගන්වනවා කියලා දැනෙනවා එයාට. ආස හිතෙනවා එයාගේ ඉගැන්වීම ක්‍රමයට. එයාගේ කටහඬට පවා ආස හිතෙනවා. එයාගේ ඇඳුමට පවා ආස හිතෙනවා. ඒතකොට ඒ තුල අපිට හොඳ ළමයෙක් හදාගන්න පුළුවන්. ඒක බැරි නෑ. විශේෂයෙන් විශේෂ බාහිර ක්‍රියාකාරකම්. මම මෙතෙන්දී ගොඩක් වෙලාවට කියන්න ඕනේ. දැන් මම ප්‍රායෝගිකව අපි පාවිච්චි කරපු එක බාහිර ක්‍රියාකාරකමක් මම ඒක සඳහන් කරලා කමක් නෑ. ප්‍රායෝගිකව අපි පාවිච්චි කරා මේ විශේෂයෙන් මේ ඔය අපේ ඉස්කෝලේ පටන් ගත්ත අපේ සිංහරාජ ගියාට පස්සේ අපි දැක්ක මේ ඔය අපිට හම්බුණා එයා ටුරිස්ට් ගයිඩ් කෙනෙක්. ඉන්දික ජයතිස්ස කියලා මහත්තයෙක්. ඒ ඉන්දික ජයතිස්ස අපි ඉස්කෝලේට ගෙන්න ගත්තා. අපි එදා දැක්කේ සිංහරාජදී ගියේ ඇමරිකන් ජාතික මහත්තයෙක් එක්ක හිටියේ. එදා තමයි අපි දැක්කේ ඉන්දික. මට අපිට මේ ඡායාරූප කිහිපයකුත් බලන්න පුළුවන් ඔබතුමා ඔය කියන කාරණාවත් එක්ක. එතෙන්දී අපි ඉස්කෝලේ පටන් ගත්තා මේ ඇත්තටම මේ ලක්ෂාන් මේ ඒ දරුවා ඉස්කෝලේට ගෙනලා අවුරුදු 26 වයස. අවුරුදු 26 වයස කොමස් කරපු ළමයෙක් කැම්පස් ගිහිල්ලත් නැහැ. ශාලා ආදායමක් උපයන කෙනෙක්. අපි පාසලට ගෙනලා පාසලේ මේ අපි ඉස්කෝලේ ලස්සන පරිසරයක් තියෙනවා. අපි පටන් ගත්ත පුංචි සමනල් ව්‍යාපෘතියක්. ඒ සමනල් ව්‍යාපෘතියකට ඒක ඇත්තටම මේ සයන්ස් පාඩම් වල තියෙනවා. සමනලයාගේ ජීවන චක්‍රය පිළිබඳව ඊට පස්සේ සමනලයා බිත්තර දාන තැන් මොනවද මොන ගස්වලද බිත්තර දාන්නේ පිළිබඳව දැක්කා. ඉතින් ඒක කොයිතරම් දුරට සාර්ථක වුණාද කියනවා නම් ලක්ෂාන් අපි මේ මම දැක්ක මේ සමහර දවස්වලට උදේට මේ ළමයි මේ අතේ මේ සමනලු තියාගෙන ඉන්නවා. මේ අතේ සමනලු තියාගෙන ඉන්නවා. අර ඒ කියන්නේ ඒගොල්ලෝ ඇහිලා පණ තියන අය. පණ තියෙන අය අපිට මේ අතේ ඇඟිලි වල තියන් ඉන්නවා. දැන් ඔය පින්තූර වල දකින්න ඔය ළමයි ඔය දැන් ඔය සමනලයාගේ ගැන ඉතිහාස සියලු දේවල් ටික දන්නවා. මෙයා බිත්තර දාන්නේ කොතනද මොන ගහේද මේ එතකොට මෙයා මොන වර්ගයේ සමනලෙක්ද මෙයාගේ විද්‍යාත්මක නම් මොනවද කියන ඔය සියලු තොරතුරු ඔය දකින්න. ඔය පණ තියෙන සමනලු ඉන්නේ. දැන් මම කිව්වේ මේ විශේෂ බාහිර ක්‍රියාකාරකමක් කොයිතරම් සාර්ථක කරගත්තොත් මේ ළමයි ඇත්තටම මේ හරි සතුටින් ඉන්නේ. ඉතින් දැන් විද්‍යා ගුරුවරයාට හරි පහසු වෙනවා. දැන් උතන අපි දකිනවා සම්නල් වර්ග 8ක් 10ක් විතර ඔය ළමයි යතේ ඉන්නේ. ඔය ඔක්කොම පණ තියෙන අය. එදා තමයි ඔය කෝෂයෙන් එළියට ඇවිල්ලා. ඡායාරූප වලින් මෙතන රූප සටහන් වලින් පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ. දරුවන්ට දකින්න වෙලා තියෙන්නේ දැන්. ඒතර මෙන්න මේ වගේ ව්‍යාපෘති අපිට කරන්න පුළුවන් නම් ඒ ළමයි ආස හිතෙනවා සතුටින් ඉන්නේ ළමයි. ඒතර ඒ ළමයිගේ මේක හරි සංවේදී වෙනවා. ඒක පැත්තකින් පරිසරයට සංවේදී වෙනවා. ඇත්තටම සාරධර්මනේ ඒක. අනිවාර්යයෙන්ම. ඔව් පරිසරයට සංවේදී වෙනවා මේගොල්ලෝ. සතාසිව්වට ආදරය කරන්න පුරුදු වෙනවා. සතාසිව්වට ආදරය කරන්න පුළුවන් වෙනවා. ඒක තුල එයා දැන් එයාට හානි කරන්නේ නැහැ කවදාවත්. හානි කරන්නේ නැහැ. දැන් මේ ළමයි කරේ මේ බිත්තර දාපු තැන බලලා ගිහිල්ලා එතන ඉන්නවා. එතන ඉඳලා දන ගගා බඩ ගගා ඒක දිහා බලන් ඉන්නවා. ඔව් ඊට පස්සේ අපි කැමරාව වගේක් දීලා තිනවා ඒවම වීඩියෝ කරනවා මේ ළමයි. ඊට පස්සේ සමනලයා කෝෂෙන් එළියට එන හැටි ගැන පවා එයා වීඩියෝ කරනවා. දැන් ඔය දකින්න ඔය සමනලයා ගැන ඔය ළමයා විස්තර ඔක්කොම දන්නවා. මෙයාගේ විද්‍යාත්මක නම මොකද්ද මෙයා බිත්තර දාන්නේ කොහොමද මොන වගේ මොන කුලයේ කෙනෙක්ද කියලා මේ ළමයා දන්නවා. ඒතකොට මේක තුල අපිට පුළුවන්කමක් ලැබුණා ලක්ෂණ මේ බාහිර ක්‍රියාකාරකම තුල එක පැත්තකින් විද්‍යා දැනුම දෙන්න පුළුවන්කම ලැබුණා. එක පැත්තකින් ළමයා සතුටින් තියන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ ළමයා මේ ඉගෙන ගන්න ආසාවක් ඇති කරන්න පුළුවන්කම ලැබුණා. ගුරුවරයා කියන දේ විදිහට වැඩ කරන්න පුළුවන් ලැබුණා. ඒක තුල අපිට පුළුවන්කමක් ලැබුණා. දැන් ඔය ඇත්තටම මලේ තියන් ඉන්නේ පණ තියෙන සමනලෙක් ඔය. ඒ හිතන්නේ මේක මේ ඇත්ත සාමාන්‍යයෙන් මේ ගොඩක් අඩුවෙන් ලැබෙන අවස්ථාවක් මේ දරුවෙක්. අපිට හරි මානසික තෘප්තියකුත් තමයි මේ ගුරුරුන්ට පවා. ඔව්. ඒ කියන්නේ උදේ පාන්දරම අපි මේක දකිනවා. දවසේ මේක දකිනවා. ඒතර ඒව තමයි ඔය ළමයිම යෝ කැමරා කරලා තියෙන්නේ.
කියන්නේ ඒව ඔක්කොම දාලා තියෙන්නේ. ඉතින් මේකෙදි අපි මේ එක ක්‍රියාකාරකමක් මම කිව්වේ. ඒතර අපිට පුළුවන්කමක් ලැබෙන ලක්ෂණ මේ බාහිර ක්‍රියාකාරකම් කිරීම තුළ ළමයා සංවේදී පුජ්‍යලයක් වඩපත් කරනවා. ඔව්. ඒතර ඒ සංවේදීකම කොයිතරම් සාර්ථක වෙනවද කියනවා නම් අපිට අර සාරධර්ම පිරිපුන් සමාජයක් කරා ගෙනියන ලක්ෂණ අපිට ඒක උදව් කරනවා. ඇත්තටම මේ කියන්නේ දැන් රටේ අවශ්‍යතාවය තියෙන්නේ ගහට කොළට සදාසිව බවට ආදරය කරන අපි මේ යන්න ඕනේ තිරසාර සංවර්ධනයක් කරා නිසා. ඒ කියන්නේ අවසාන රට ගමන් කරන්න ඕනේ කරා. එතකොට මේ රට යන ගමනට දායකත්වය ලබා දෙන පුරවැසියෙක් විදිහට ඒ අය හැඩගැහෙන්න ඕනේ මේ විදිහට. දැන් මෙයා මේකට ආස කරනවා කියන්නේ මෙයා ඉගෙන ගන්න පෙළඹෙනවනේ ලක්ෂණ. ඒතර ටීචර් පුළුවන් ඒ ගුණ වගාව දිනු කරන්න. ඇත්තටම. එයා ආස හිතනවා නම් එයා දැන් මේ දරුවව අපිට මේ හදාගන්න බැරි කමක් නැහැනේ අපිට. දැන් මෙයා ගුණවත් කරන්න හරි පහසුයි. මොකද අර මං කිව්වේ අර පිරීලා නැහැනේ දැන් ඔය ටෙලිනාට්‍ය වලින් දේවල් අනවශ්‍ය දේවල් වලින් මෙයා පිරීලා නැහැ දැන්. මෙයා හිස් කරනවා දැන්. හිස් වෙනකොට අපිට අලුත් දේවල් හොඳට කරන්න පුළුවන්. ඒකෙදි එක තමයි විශේෂ බාහිර ක්‍රියාකාරකම් ව්‍යාපෘති ඒ හරහා අපිට මේ පෙන්නුවේ එක උදාහරණයක් විතරයි. එක උදාහරණයක් විතරයි. මේ වගේ නිර්මාණාත්මක විදිහට හිතලා තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒක තුල අපිට මම ඒකයි කිව්වේ අර ගුරුවරට විශාල කාර්යභාරයක් තියෙනවා මේ පරිපූර්ණ ළමයෙක් සාරධර්ම ගුණවත් ළමයෙක් හදාගන්න පුළුවන් කිරීමේ වගකීමක් තියෙනවා යාට. ඒ නිසා මේ පැත්ත ගොඩක් වෙලාවට යොමු කරනවා නම් මේ ළමයින්ට අපි ඒ ළමයි කරයි. ඔව්. අපිට තියෙන්නේ මේ අදාළ විදිහට මේ යොමු කිරීමක් කරගන්න එක විතරයි. එතකොට ඔය කියන මේ ගුණවත් සමාජය නිර්මාණය වෙනවා. එතකොට දැනුමින් විතරක් සන්නද්ධ වෙලා යන්නේ නෑ යා. එතකොට යා මේ පරිසරයට සංවේදී වෙලා අන්‍යයන්ගේ අදහස් වලට ගරු කරන කෙනෙක්, මිත්‍රශීලී කෙනෙක්, හිතවතෙක් බවට පත් වෙනවා. ඒවනේ මේ ගුණවත්කම නැති වෙලා තියෙන්නේ. අනිත්යෙන් පරයා නැගී හිටින්න උත්සාහ කරන්නේ. අනිත්ය විනාශ කරලා කපලා දාලා තල්ලු කරලා දාන විනාශ කරන්නේ. ඒතර යා ආයතන ඒ වගේ කෙනෙක් අපිට ආයතන ප්‍රධානියෙක් කරගන්න පුළුවන් වුණොත් අපි හොඳ පාසලක විදුහල්පතිවරයෙක් එහෙම නැත්නම් කොහේ හරි තැනක ආයතනයක කළමනාකරුවෙක් කරගන්න පුළුවන් නම් කොයිතරම් ඒ ආයතනේ බබලවයිද යා. කොයිතරම් ඒ ආයතනේ සේවකයෝ කොයිතරම් මේ සංවේදී වෙයිද. යත් එක්ක වැඩ කරගෙන යන්න. මම පහුගිය දවස්වල දැක්කා ඔය එක්තරා ප්‍රදේශයක වෛද්‍යවරයෙක් මේ එයාගේ රෝහලේ වගා කරලා තියෙනවා. මාධ්‍යමකින් මම ඒක දැක්කේ. එයා ඇත්තටම වගා කරනවා. එයා ගිහිල්ලා ඒ රෝහල සේවකයෙක් එකතු වෙලා. බට ඒ කොයිතරම් එයා ඒ ගුණයක් දිනු කරගත්තු ඉඳන් එයා ඒ දේ ඇති කරගත්තා. අනිවාර්යයෙන්ම. ඒතර ඒකේ තුල සතුටටපත් වෙන දැන් ඒක ප්‍රකාශ කරලා තිබුණා. මම ඒක පොඩක් බැලුවා. ඒ ප්‍රකාශ කරලා තිබ්බ මේ රෝගීන් පව ආවහම මේ තනකොළ ගලලා යනවලු. ඒ ආකල්පේ ඇති කරන්නේ ඉතින් කොහොම හරි. අර කැලේ වෙවෙන්නේ නැතු එක හදාගෙන. අර බලන්න ඒක තමයි අර ගුණයක් එක්ක දැනුමක් එකතු කරගත්තු සමාජයක් පුජ්‍යලයක් නිර්මාණය කරාට පස්සේ සමාජයේ තියෙන වටිනාකම. ඒකයි. ඉතින් මේ ගමනට පාසල් අධ්‍යාපනයේ මූලික වෙනවා. එතකොට මේ ගමන යන්න හදපු මේ බොහොම සුන්දර තෝතැන්නක් තමයි ඔබතුමන් කටයුතු කරන තැන. මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මහා නම කියන අවසරයි මහමෙවුනා භාවනාසපසජිතේ නිර්මාතෘවරයන් වහන්සේගේ සංකල්පයක් විදිහට අදහසක් විදිහට තමයි මහමෙවුනා බෞද්ධ විද්‍යාලය ආරම්භ වෙන්නේ. දැන් අවුරුදු 2ක්. මොකද තියෙන සාපු ගමන ගැන? ඉස්කෝලට මේ පෙබරවාරි 28 වෙනිදාට අවුරුදු 2ක් වෙනවා. අපි ළමයි 27 දෙනෙක්ගෙන් ඉස්කෝලේ පටන් ගත්තේ 2018 පෙබරවාරි 28 වෙනිදා. ඉස්කෝලට මේ පහුගිය පෙබරවාරි 28 අවුරුදු 2ක් වුණා. එතකොට අපි මේ අවුරුදු දෙකේ සැමරුම අපි කරේ. ගොඩක් වෙලාවට අපි ගිය අවුරුද්දෙත් අපි ඌගොඩ දොම්පේ රෝහලේ අපි ශ්‍රමදාන පින්කමක් කරා. දරුවෝ ගිහිල්ලා ඒ කියන්නේ රෝගීන්ට උපස්ථාන කරලා ඒ විශාල වැඩ කොටසක් කරා. මේවර අපි කරේ උඩුපිල රජයේ රෝහලේ පින්කමක් සංවිධානය කළ එක සැමරුව. අපි ගොඩක් වෙලාවට කල්පනා කරා මෙතෙන්දී මේ ළමයි ටික අරන් පෙරහැරේ ගිහිල්ලා පාරේ ගිහිල්ලා කොඩි වනවන දඟලනට වැඩිය සැමරුමකදී අපි කල්පනා කරා මේ වාහන අරගෙන හෝංග ගහ පාරේ විදිනවට වැඩිය හොඳයි කියලා මේ වගේ දෙයක් කරන එක. ඒ නිසා මේ වගේ දේවල් වලට යන එක තමයි වටින්නේ. මොකද ළමයින්ට ඉඩ ප්‍රස්ථා සලසනවා නම් දැන් මේ දවස්වල බිග් මැච් තියෙනවා. අපි දකිනවනේ පාරක වාහනයක් යන්න බෑ, බස් එකක යන්න බෑ, කෑකෝ ගහගෙන යනවා. ඒතර ඒකට පරිසරය අපි ඉඩ හදලා අපි කෑ ගහලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඒකට අදාළ පාසල තුලින්ම වේවා, ආදිසි සංගම් තුලින් හෝ වේවා, ඒකට අදාළ ඒව නිර්මාණය වෙන්න පරිසර නිර්මාණය කරලා ඉවරලා පිටකින් මෙහෙම කරනවා කියලා කෑ ගහලා වැඩක් නැහැ අපිට. අපිට තියෙන එක වළක්වා ගන්න එක. ඒක වළක්වා ගන්න අපිට ක්‍රමවේදයක් හදාගන්න. අපි දැක්ක දැන් අර පහුගිය දවස්වල ඒකට අදාළව මේ අපි සිදුවෙන හානිය ගැන අපිට අත්දකින්න පුළුවන්කම ලැබුණා. ඇත්තටම මේ මාධ්‍ය පරින් අපිට දකින්න ලැබුණා. මොකද මේ වීඩියෝ දර්ශන කිහිපයක් වාහන අපගෙන ඔය වගේ මේ නොයෙකුත් ගැටලු සිද්ධ කරගන්නවා. ඒක තුළනේ ළමයි ටික එකතු වෙනවා. ඒගොල්ලෝ පාට ගා ගන්නවා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒක සමාජ විරෝධී දේවල් ගොඩක් වෙලාවට තියෙනවා. සමහර වකවානුවල මමට දැනගන්න ලැබුණා මේ විදුහල්පතිට උසාවි ගෙනිච්චා. ඒක හොඳ ආකාරව දන්නවා. ඔව්. ඒ කියන්නේ මේ ඒ වගේ යන්න සිද්ධ වුණා මේ ඔය නිසා. ඒත් මේ ඉස්කෝලෙන් සමාජගත වෙච්ච දරුවෝනේ මේ. ඔව්.
එතකොට මම මේ කියන්න උත්සාහ කරේ අපි ඒ නිසා අපි මහවැන්නුව බෞද්ධ විද්‍යාල වශයෙන් අපි කල්පනා කරා මීටදී ගුණවර්ධයක් අපිට කරන්න පුළුවන් කියලා. එතකොට ඒ නිසා අපි තීරණය කළා උඩුපිර රජයේ රෝහල සම්පූර්ණයෙන්ම අපි ශ්‍රමදාන පින්කමක් සූදානම් කරලා එහි ගොඩක් දේවල් කරලා රෝගීන්ට විතන් කළා. ඒගොල්ලන්ට පිරිත් නූල් ලබා දුන්නා පින්වත් ස්වාමීන් වහන්සේලා මගින්. ඒ වගේම අපි පාසලේ ඔය රෝගීන් සඳහා ඒ කියන්නේ බෙහෙත් ජනෙන සියලු දෙනා සඳහා අපි සුබ්දානයක් පූජා කරා ළමයිගේ අතින්. ඒක තුල අපි ළමයින්ට කියලා දුන්නා මේක තුලින් ඔයගොල්ලන්ට ලැබෙන්නේ මේ පිනක් රැස් වෙන්නේ කියන දේ අපි එයාට කියලා තිබ්බා. ඒ නිසා මම හිතනවා අපිට පුළුවන්කමක් ලැබුණා මේ හොඳ බෞද්ධ පාසලක් හදාගෙන යන්න. එතකොට මේ දැන් අපු ගමනේ තුල ලබා ගන්නපු ජයග්‍රහණය එහෙම මට දෙන්නේ අපිට මතකයි පහුගිය කාලේ විවිධ තරඟ අවස්ථාවන් වලින් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඔව් ප්‍රධාන වශයෙන් අපි දකිනවා දැන් ඔය විෂම්භාග චිත්‍රපටය. විෂම්භාග චිත්‍රපටයේ ඒ ප්‍රධාන නළුවට රංගපාන දරුවෝ දෙන්න මගේ පාසලේ ඉන්නේ. ජාත්‍යන්තර සම්මාන මම හිතන්නේ 70 ගණක් විතර දිනාගත්තු නියෝජනය කරපු සිනමා පටයක්. ඒකට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සම්බන්ධ වෙලා තිබ්බේ. ඒ විතරක්ම නෙවෙයි අපිට ඔය විවිධ සෞන්දර්ය අංශයන් වල ජයග්‍රහණ අපි ලබා ගත්තා. නැටුම් සංස්කෘතිය සමස්ත ලංකාව අපි ජයග්‍රහණයක් ලබා ගත්තා පාසල. ඒ විතරක්ම නෙවෙයි දැන් මේ වෙනකොට ගුවන් සංස්ථාවට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන් යන ළමයි විවිධ පත්තර වලට ලිපි ලියන දක්ෂණ දක්වන්නට ලැබෙනවා මේ ළමයි. ඊට පස්සේ අපේ පුස්තකාලය හොඳට කියවීම ශාලාවක් විතර අපි ඇති කරලා ඒ ළමයින්ට ඕනම වෙලාවක පුස්තකාල පරිහරණය කිරීම අවස්ථා අපි ඇති කරලා දීලා තියෙනවා. එතකොට මේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලය තුළ මොන වගේ වෙනස්කම්ද සර් කරලා තියෙන්නේ? ඒකනේ මම අපි දැන් ගොඩක් වෙලාවට කරේ මම අර කිව්වේ අර ව්‍යාපෘති වැදගත් වෙනවා කියලා. අපේ පාසලේ ශිෂ්‍ය සංගම් තියෙනවා. එතකොට ශිෂ්‍ය සංගම් වලදී සක්‍රීය ශිෂ්‍ය සංගම් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පුරාවිද්‍යා සංගමයක් තියෙනවා. ඒතර පුරාවිද්‍යා සංගමයෙන් කරන්නේ ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට මම පළවෙනි ව්‍යාපෘති වශයෙන් ඒගොල්ලන්ට කිව්ව කාරණාව තමයි ඔයගොල්ලෝ බ්‍රාහ්මී අක්ෂර කියලා දෙන්න කියලා. ඒ ළමයින්ට දැන් අපේ ළමයින්ට ළමයි 57ක් විතර වගේ ප්‍රමාණයක් පුරාවිද්‍යා සංගමයේ ඉන්නවා. ඒතර ඒගොල්ලෝ කරේ දැන් ඒ ළමයින්ට බ්‍රාහ්මී අක්ෂර පුළුවන්. සෙල්ලිපියක් කියවන්න පුළුවන් ඒ ළමයින්ට. ඒ හැකියාව දීලා තියෙනවා. ඒ දරුවෝ 6 7 8 ළමයි මහාවංශය කියවලා තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ පරිසරය හැදුවට පස්සේ අපිට පුළුවන්කමක් ලැබෙනවා ඒගොල්ලෝ ලව ඕන දෙයක් කරගන්න. ඉතින් මේගොල්ලෝ දැන් සමහර විශ්වවිද්‍යාල ගියාට පස්සෙත් මේ ඒගොල්ලන්ට සමහර මේ මහාවංශය කියවලා නැහැ. ඔව්. ඒතොර ඒවා අපි ඇති කරලා තියෙනවා මහාවංශය ගැන කියලා දෙනවා ඒගොල්ලන්ට අපේ රට ඉතිහාසය ගැන කියලා දෙනවා අපේ රට මේ විදිහට තිබිච්ච රටක් ශාස්ත්‍රීය රටක් කියන එක කියලා දෙනවා. එතකොට මේ ළමයින්ට ඒ ආකල්පයක් ඇති වෙනවා. දැන් හොඳම උදාහරණය තමයි පහුගිය දවස්වල ඉතිහාස උගන්වන අපේ සර් මට කියපු කාරණාවක් තමයි මේ ඒ ළමයින්ට ජීවීන්ගේ ආරම්භය පිළිබඳව ඉතිහාස පාඩමේ උගන්වගෙන යනකොට ඒ ළමයි මේ සූත්‍ර දේශනා වලින් කියනවා මේ අහවල් සූත්‍රය මෙහෙම තිබ්බනේ කියලා. සප්ත සූර්යයක් ගමන සූත්‍රය මෙහෙමයි තියෙන්නේ. කියලා ඒ දරුවෝ කියනවා දැන්. ඒ සර්ට දැන් ඒක ඇත්තටම මේ පුදුමසහගත පහසුවක් තියෙනවා ඇත්තටම. යාර පහසුවක් වෙලා තියෙනවා. මේ හැම දෙයක් තුළ. මේකෙදි මම කීවේ දැන් අර ඒකයි අර ළමයින්ගේ අපි ඉස්සෙල්ලාම කරේ අර හිස් කරා. ඇත්තටම මේ තිබිච්ච භාජන හිස් කරා. හිස් කරලා තමයි ඒ අලුත් දේවල් ඇති කරන්න පටන් ගන්නේ. ඒක ප්‍රධානම දේ තමයි අපි රූපවාහිනියයි ජංගම දුරකථනයයි අයින් කරා. ඒකයි ඉතින් දරුවෙක්ගේ ජීවිතේට වෙනසක් ඇති කරන්න පුළුවන්කම තියෙනවා යහපත් මඟ පෙන්වීමක් එක්ක. ඒතර මේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලයට ඇතුළත් වෙන්න කැමති දරුවෝ ඉන්නවා නම් දරුවන් ඇතුළත් කරන්න කැමති දෙමාපියෝ ඉන්නවා නම් ඒකටත් අපි පණිවිඩයක් ලබා දෙමු අවසන් වශයෙන්. ඔව් අපි එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගන්නවා. 1 සහ 2 ශ්‍රේණි වලට එතෙන්දී විශේෂයෙන් අපිට පුළුවන් ළමයි බඳවා ගැනීම ගෑල් ළමයි පිරිමි ළමයි දෙගොල්ලම අපි ගන්නවා. 6න් ඉහළ අපි පිරිමි ළමයි විතරයි දැනට අපේ ඉස්කෝලේට අපි බඳවා ගැනීම කරන්නේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් සඳහා. එතෙන්දී 6 7 8 කියන ශ්‍රේණි තුන සඳහා තමයි පිරිමි ළමයි බඳව ගන්නේ. 9 10 ශ්‍රේණිය වලට අපි පිරිමි ළමයි ඒ කියන්නේ එතනින් ඉහළ ශ්‍රේණි සඳහා ළමයි බඳවා ගැනීමක් සිදු කරන්නේ නැහැ. එතකොට 6 7 ශ්‍රේණි සඳහා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන් වලට ළමයි බඳවා ගැනීමක් සිදු කරනවා. ඒකට ඔයගොල්ලන්ට ඉල්ලීමක් කරන්න පුළුවන් අපිට දුරකථන ඇමතුමක් දීලා වුණත් අපිට පුළුවන් සම්බන්ධ වෙන්න. මම දුරකථන අංකයක් කියන්නම් 076යි 136යි 77.5 කියන දුරකථන අංකයට කතා කරන්න. 076යි 136යි 77.5 කියන දුරකථන අංකයට සම්බන්ධ වෙලා පාසල ගැන තොරතුරු ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. සාමාන්‍ය විෂය නිර්දේශයේ පාසලේ ක්‍රියාත්මක වෙන්නේ. එතෙන්දී සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගන්වනවා. ප්‍රාථමික අංශය අපි මේ අවුරුද්දේ පටන් ගත්තේ 1/2 ඒක මිශ්‍රව තමයි ප්‍රාථමික අංශය යන්නේ. එතකොට දෙමව්පියන්ට ගැටලුවක් එන්න පුළුවන් සමහර විට හය පන්තිට ගියාට පස්සේ ගෑල් ළමයි වෙන තැනකට යයිද කියන එක. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක පාසලක් විදිහට දිගටම අපි කරගෙන අරගෙන යනවා. ඉතින් ඔය විදිහට අපි අද කතා කළේ පාසල් අධ්‍යාපනය තුළින්
දරුවෙක්ගේ ජීවිතයට යහපත එකතු කරන්න ගුණධර්ම සාරධර්ම කොහොමද දරුවෙක් ජීවිතයට සමීප කරන්න දරුවෙක්ගේ ජීවිතය සාර්ථක කරගන්න යහපත් ප්‍රවේශයක් බවට පත් කරන්න කොහොමද මේ ගමන යන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අපි කතා කළේ. ඉතින් අද විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපි මේ කතා බහ වෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනිය මැදිරියට ඇවිල්ලා මේ සජීවීව වැඩසටහන සිදු කරන්න අපිත් එක්කලා එකතු වුණා. සම්ප්‍රදායකත්වයට ලබා දුන්නා මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ජී.ආර්.සී.කේ ගම්ලත් මහත්මයා ඔබතුමන්ට බොහොම ස්තුතියි. බොහොම පින් මේ කාරණාවන් කතා කරන්න අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි. ඉතින් මේ අපි අද දවසේ ශ්‍රද්ධා තක්සලාවෙන් සමු අරගෙන යන්නයි සූදානම් වෙන්නේ. ලබන සතියේත් සුපුරුදු වෙලාවටම ඔබත් එක්කලා එකතු වෙන බලාපොරොත්තු වෙයි. ඉතින් අපේ අවසාන මොහොතේ සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ දරුවනේ ඔබට ජීවිතේ යහපත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම දැනුමින් පමණක් නෙමේ යහපත් ගුණ ධර්මත් එකතු කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න සතුටින් නිදුකින් කාලය ගත කරන්න අවශ්‍ය රැකවරණේ තෙරුවනේම ආශිර්වාදය ඔබට ලැබෙන්නට කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ භාග්‍යතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.